අන්තිමට දීපු ගාන දරුවෝ ප්‍රශ්න අංක 9 ඒකේ රූපය ඇඳලා තියෙනවා PQRS වෘත්ත චතුරස්‍රයේ PQSR පාද දික් කළ විට T හිදී හමුවේ. ඒ වගේම PT ST සමානයි කියලා දත්තයකට දීලා. PT සමානයි ST ට. QRT සමද්විපාද ත්‍රිකෝණයක් බව සාධනය කරන්න. QRT මෙයා සමද්විපාද ත්‍රිකෝණයක් කියලා පෙන්වන්න තියෙනවා. හරිම ලේසි මම එදා මේක කියලා දුන්නා. අපි දන්නවා මේ තියෙන වෘත්ත චතුරස්‍රයක් නේ. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. මෙයාට සමානයි. මෙයාට සමානයි. ඒ වගේම මේ වෘත්ත චතුරස්‍රයේ මේ තියෙන පාදයක් දික් කරලා මෙන්න මේ කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණය වෙන මේ කෝණයට සමානයි. මෙයා සමානයි මෙයා සමානයි. හරිද? ඊළඟට අපිට ගානේ දීලා තියෙනවනේ දත්තේ PTST සමානයි. PTST සමානයි කියන්නේ මේ කෝණ දෙක සමානයි. අන්න එතනින් අපිට ගන්න පුළුවන් මේ දෙන්න සමාන මේ දෙන්න සමානයි. හරි දැන් ඔක ලස්සනට ලියන්න ඕනි. මෙයා සමානයි මෙයා සමානයි මෙයා සමානයි හේතුව PT සමාන ST. එම නිසා මෙයා සමානයි. ඔන්න ප්‍රත්‍යක්ෂය. මම මුලින්ම ලියන්නම් මෙහෙම SPQ කෝණය සමානයි. يعني මෙයා SPQ QRT ට හරිනේ. මෙයා සමානයි කියන එක තමයි මම මුලින්ම ලිව්වේ. දන්නවනේ හේතුව වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන නිසා. ආන්න හේතුව. ඊළඟට ඔය ලිව්වේ SPQ. දැන් ලියනවා ඒ විදිහටම PSR මෙයා සමාන වෙනවා කාටද මෙයාට? RQT ඒත් ඕකමයි හේතුව. මේකමයි හේතුව. දැන් ලියනවා මේ දෙන්න සමානයි කියලා. මේ දෙන්න සමානයි කියලා දැන් ලියනවා. SPQ කෝණය සමානයි PSR. අයි මේ දෙන්න සමාන වෙන්නේ. SPQ සහ PSR. මේ දෙන්න සමානයි. හේතුව PT ST සමාන නිසා. PT සමාන ST. PT සමානයි ST. හරි. මේ පාද දෙක සමානයි. ඒ නිසා මේ කෝණ දෙක සමානයි. මේ දෙන්න සමානයි. එහෙනම් මේ දෙන්න සමානයි. එම නිසා QRT කෝණය සමානයි RQT. ප්‍රත්‍යක්ෂයි. ඔච්චරයි ලියන්න ඕනේ. හරි. වරහන් ඇතුලේ හරි හේතුව ලියලා තියෙනවනේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. මේක වේලාසන් ලියලා මෙහෙම ලියුවත් කමන්නේ. මේ විදිහට හැදුවත් කමන්නේ. ඔන්න මේ දෙක සමානයි. දැන් ලියනවනේ හැබැයි මෙහෙම. දැන් මේ කෝණ දෙක සමානයි කියලා ලිව්වනේ. එම නිසා දැන් අපි මේක කියන්න තියෙන්නේ සමද්විපාද ත්‍රිකෝණයක් කියලා. කෝණ දෙක සමානයි. එම නිසා QTR සමද්විපාද ත්‍රිකෝණයක් වේ කියලා කියන්න පුළුවන්. ඒ වගේම නැත්තම් එම නිසා QT සමානයි TR කියලා ලියලා එහෙම ගත්තත් තමයි. එම නිසා QT සමානයි. මොකද පාදයක් සමානයි කියලා කියලාම ගත්තනම් ගොඩක් හොඳයි. අමනේ එහෙම නැතත් එහෙම ප්‍රශ්නයක් නැහැ. QT සමානයි TR QT TR සමානයි මේ දෙන්න සමාන නිසානේ. ත්‍රිකෝණයක කෝණ දෙයක් සමානයි ඊට සම්මුඛ පාද සමානයි. හරි. එම නිසා QTR සමද්විපාද ත්‍රිකෝණයකි. හරි නේද?
හරි. ගේ ඉස්සරහටම ඇවිල්ලා මේ ලවුඩ් ස්පීකර් දාන්න මම බැලුවා මේ මොකක්ද කියලා. ප්‍රචාරක රථයක් යනවා. හරි. ඔන්න පළවෙනි කොටස හරි. PS සමාන්තරයි QR බව. ඒක ඉතින් ලේසි. මේ දෙන සමාන්තර බවනේ. ලියන්න PSR කෝණය. දැන් අපි මේ දෙන සමානයි කියලා ඔප්පු කරා. දැන් ලියන්න පුළුවන් PSR එහෙම නැත්නම් මේ දෙන කියලා ලිව්වොත් හරි. මේ දෙන කියලා ලිව්වොත් හරි. මේ ඕන ඔක්කොම එක හතරම සමානයි කියලා ලියලා එහෙම ගත්තත් කමන්නේ. කියන්නේ PSR මෙයා ඔය හතරම සමානයි. ප්‍රත්‍යක්ෂයිනේ. දැන් අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. මෙතෙන් තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මෙයා සමානයි මෙයා සමානයි. මේ දෙන්න සමානයි නම් ඒ කියන්නේ මේ දෙන්න සමානයි නම් මේ දෙන්න සමානයිනේ. මේ දෙන්න සමානයි නම් මේ දෙන්න සමානයිනේ. කියන්නේ මේ හතරම සමානයිනේ. ඕනනම් ඔය හතරම සමානයි කියලා පේලියක් දාලා මේ එහෙම නැත්නම් ඉතින් කමන්නේ නැහැ මේක සැරේ PSR කෝණය සමානයි QRT මෙහෙම වෙන්න හේතුව මේ දෙන්න සමාන වෙන්නේ ඒත් ඉහත සාධිතයි වගේ තමයි ඒක. මෙන්න මේ සාධනෙන් ඔප්පු වෙනවා. මේ තියෙන මෙතන ප්‍රත්‍යක්ෂයක් දාලා මේ සාධනෙන් ඔප්පු වෙනවා මේ දෙන සමානයි කියලා. හරි. සාධිතයි. ඉහත සාධිතයි. එම නිසා PS සමාන්තරයි QR. නිසා PS සමාන්තරයි QR. හේතුව අනුරූප කෝණ යුගලයක් සමාන නිසා. අනුරූප කෝණ සමාන නිසා. හරි. ඊළඟ ගාන ප්‍රශ්න අංක 10. sorry මේ දෙන යා කළ නැහැ. ABC DEF ABC හා DEF සරල රේඛා දෙකකි. සරල රේඛා දෙකකි. AD සමාන්තරයි CF බව. හරි වැඩේ පටන් ගන්න. ABC හා DEF සරල රේඛා දෙකකි. AD සමාන්තරයි CF බව සාධනය කරන්න තියෙන්නේ.
මේක නිර්මාණයක් දාගන්න මොකද්ද? ADBECF යා කිරීම. මේ ටික යා කරගන්න. නිර්මාණය ADBE හා CF යා කිරීම. මෙහෙමයි මේක අර ශාඛායුට AD සමාන්තරයි CF බව තියෙනවා. ඒ නිසා මේ ADCF කියන දෙක ලිව්වේ නැතත් ප්‍රශ්නයක් නැහැ. BE යා කිරීම තමයි මේකේ ලියවෙන්න ඕන නිර්මාණ. හරි. මොකද මම දවසක් කිව්ව මතකද? ශාඛායු වලට ඔප්පු කරන්න දේ තියෙනවා නම් ඒක නිර්මාණ ගණයට දාන්නේ නැහැ කියලා. දැන් ශාඛායු වල අපිට තියෙනවනේ AD සමාන්තරයි CF බව. එතකොට ඒක නිර්මාණයක් විදියට දාන්න ඕනේ නැහැ. හරිද? අර ඒ ශාඛායු එහෙම නැතුව අපි අතින් කරගන්න දෙයක් නම් තමයි නිර්මාණ. එතකොට AD සමාන්තරයි CF බව පෙන්වන්න ඕන දෙයක් නිසා ඒක අපිට නිර්මාණයක් නැතුව කොහොමත් යා කරගන්න පුළුවන්. ඒක ඝන ඉරි වුණත් ප්‍රශ්නයක් නැහැ. කඩ ඉරිම වෙන්න ඕනේ නැහැ. හරිද? ඒක ඝන ඉරෙන් තිබුණත් එම ගැටලුවක් නැහැ. ඊට පස්සේ මේක සමාන්තර බව ඔප්පු කරන්න අන්න දැන් අපිට කරගන්න ඕන වෙන දෙයක්. ඒ මොකද්ද? BE යා කිරීම. එතකොට BE යා කිරීම කියන්නේ නිර්මාණය. මේක තමයි නිර්මාණය වෙන්නේ. කමන්නේද දැන් අපි නිර්මාණය මෙහෙම ලිව්වනේ. ආයෙක වෙනස් කරන්න යන්න ඕනේ නැහැ. කොහොම තියෙන්න අපි. සස්මිත රවිදු කවුද? නේ කවුද මෙයාද? සස්මිත රවිදු. හරි හරි. ලක්ෂ්මී හරි. හරිද? මේ ප්‍රශ්නාංක 10 හදන්නේ ලක්ෂ්මී පහු වෙලානේ ජොයින් උනේ. ප්‍රශ්නාංක 9 එදාම ගෙදරට දුන්නේ. ඒක හදලා ඉවරයි දැන්. දැන් 10 අද මේ 10 වෙනි ගාන. ඒතර ඔයා 9 වෙනි ගාන හැදුවේ නැත්නම් ඒකට ඉඩ තියාගන්න. 10 වෙනි ගාන දැන් හදන්න. කොහොමද මේක හදලා ඉවර ළමයි? AD සමාන්තරයි CF බව සාධනය කරලා ඉවර ළමයි උත්සාහයක් දාපු ළමයි. හරි.
හරි මං ගාන හදන්න. AD සමාන්තරයි CF බව මේ දෙන්න සමාන්තර කරගන්න පුළුවන් මෙහෙම. අපි මුලින්ම දරුවෝ මෙයා සමාන්තර බව මෙහෙම කරමුකෝ. මෙයාට සමාන කෝණයක් නෙමෙයි. හරිද? මෙයාට මෙයා සමානයි. ඊළඟට මම x කියලා දාගන්න. මේ දෙන්න සමානයි. මෙයා මම y කියලා ගන්නම්. මෙයාට මෙයාව සමානයි. හරිද? ඊළඟට මෙයා x නේ. මෙයා 180 වරින් x වෙනවා. මෙයා x නම් මෙයා 180 වරින් x. මම කිව්වේ මේ ගණන් හදන්න අංකයක දරුවෝ තමන්ගේ බය නැති වෙන්න. බය නැතුව මේ දේවල් රූපෙට ලකුණු කරන්න. මම කිව්වා රූපයක් ඇඳගෙන බය නැතුව ලකුණු කරගන්න ඕනේ මේ රූපය. රූප සලකන්නේ. මෙයා x නම් එහා පැත්තේ 180 වරින් x. මෙයා 180 වරින් x නම් අභ්‍යන්තර සම්මුඛ මෙයා 180 වරින් x. ඔය y දාගත්ත එක වැඩකුත් නැහැ. ඒතර මෙයාත් 180 වරින් x. මේ වෙද්දි මම ඔය AD හා CF පාද දෙක සමාන්තරව ඔප්පු කරලා ඉවරයි. මේ වෙනකොට මට y ඕනේ නැහැ. y දැම්ම තමයි. නමුත් ඉතින් අපිට තේරෙන්නේ x කින් කරගන්න පුළුවන් කියලා. ඒ නිසා y අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. එහෙම තමයි දරුවෝ. මුලින් උත්සාහයක් දරනකොට අපි විවිධ විදිහට හදා බලනවා. හරිද? විවිධ විදිහට හදා බලලා තමයි මේ හොඳ ක්‍රමය, නිවැරදි ක්‍රමය අල්ලගන්නේ. මොන දැන් මට ක්‍රමය ආවොලුවට. දැන් මෙන්න මෙහෙම දෙයක් කරා නම් හරි. හරි. ඔහොම සංකේතයක් දාලා මුලින්ම හදන ක්‍රමයපයි හොයාගන්න. ඔන්න ඔය ක්‍රමය අල්ලගන්න මුලින්ම. ක්‍රමය හොයාගන්න. ක්‍රමය හොයාගත්තට පස්සේ දැන් පුළුවන් ලියන්න. හරි. දැන් කොහොමද මේ දෙන සමාන්තර වෙන්නේ? කොහොමද සමාන්තර වෙන්නේ? අමිත්‍ර කෝණ. නේ? මේ රේඛා දෙක සමාන්තර වෙනවා. මේ දෙන්නගේ එකතුව 180ක් වුණා නම්. ඉතින් වෙනවනේ 180 වරින් x ධන x 180. දැක්කනේ? ඕන්න. මෙයා x නම් මෙයා x. එතකොට මෙයා 180 වරින් x. මෙයා 180 වරින් x නම් මෙයාත් 180 වරින් x. සිම්පල්. කොහොමද මේක මේ වගේ කියන්නේ ඔය වැඩේ මුලින්ම තේරුම් ගත්තු ළමයි අත උස්සන්න. ඔය ක්‍රමේ අල්ලගත්තා. ඔන්න ඕක තමයි ඔය ක්‍රමේ. මේක හෝ වෙනත් ක්‍රමයක් හෝ අල්ලගත්තු ළමයි ටිකක් අත උස්සන්න. මෙන්න ක්‍රමේ. අශික මේකද අහුනේ සෙට් උනේ අශික? නෑ සර්. කොහමද ගත්තේ? ABD මේ බුදු චතුරාස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණයට දාලා ඔය කියන්නේ මෙයාගෙන්ද? ඕකේ. මෙයාගේ මෙයා සමානයි කියලා අරගෙන නේද? සමානයි. ඒ දෙක 180යි ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ දාලා අර දෙකම සමාන කරා. ඔව් සමාන කළා ඊට පස්සේ කොහොම හරි ඒ මෙයාගේ නම් මෙයාගේ එකතු 180ක් නේ ආවේ. 180ක් දාලා මිත්‍ර කෝණ පරිපූර්ණකයි ඔව් කියලා. ඒක තමයි. ඒ කියන්නේ මේකෙම දැන් මම ගත්තේ මෙතනනේ. ඔයා ගත්තේ මේ දෙන්න. හරි ඒ ප්‍රශ්නයක් නැහැ. එකම ක්‍රමේ. මෙතන අරන් ගියත් එකම ක්‍රමය. මේකම තමයි යන්නේ. හරි ඕක තමයි ක්‍රමය. දැන් ලියමු. කොහොමද ලියන්නේ? දැන් මේක x ගන්න නැතුව අපිට හදන්න පුළුවන්. මෙහෙම දෙයක් ලියන්න පුළුවන්. මෙයා සමානයි කියලා ලියන්න පුළුවන්. මෙයා සමානයි කියලා ලියන්න පුළුවන්. මේ දෙන්නගේ එකතු 180 කියලා ලියන්න පුළුවන්. මේ දෙන්නගේ එකතු 180 කියලා ලියන්න පුළුවන්. හරි. දැන් ඔය මම x කියලා දාලා ගත්තේ ඇයි? මුලින්ම මේක හදන්න පාත් එකක්. ක්‍රමයක් අල්ල ගන්න ඕන නිසා තමයි ඔය x කියලා දාලා ගොඩ නැගුවේ. හරි. දැන් මම කල්පනා කරනවා කොහොම හරි මේක x නැතුව හදන්න. x නැතුව හදන ක්‍රමයක් කල්පනා කරද්දි මට අහුණ x නැතුව හදන ක්‍රමයක්. මේ දෙන්නා සමානයි කියලා එකක් ලියනවා. මේ දෙන්නා සමානයි කියලා තව එකක් ලියනවා. ඊට පස්සේ දෙක එකතු කරනවා. එකතු කරාම මේ දෙන්නගේ එකතු වෙනවා මේ දෙන්නගේ එකතු වෙනවනේ. මේ දෙන්නගේ එකතුට 180ක් දාලා ඉබේම මේ දෙන්න අර එහා පැත්තේ 180ක් නිසා මේ පැත්තට 180ට සමානයි. ප්‍රත්‍යක්ෂයි. හරි. ඒතර මේක ලියන කෙනෙක්ට තමයි ඒ ක්‍රමය අහුවෙන්නේ. හරි.
මෙහෙම අර උත්සාහයක් දරලා මේකට පාත් එකක් හොයාගන්න කෙනාට අර x නැතුව ලියන ක්‍රමේ මීටර් වෙනවා. ඒක මීටර් වෙන්නේ නැතිනම් අනේ කමන්නේ මෙහෙම හරි කමන්නේ ලියන්න. හරි. ඒ කියන්නේ x ලෙස අරගෙන හරි කමන්නේ හදන්න. ඒතර ගාන හැදෙන්නේ කොහොම හරි. හරිද? ඔන්න මම මේක ප්‍රත්‍යක්ෂයක් යන විදිහට ලස්සනට ලියනවා. මෙයා සමානයි කියලා මුලින්ම ලියනවා. DAB සමානයි BEF හේතුව ලිව්වා. DAB BEF සමානයි. මුන් දෙන්න සමානයි. ඔය x කියන දේ. ඊළඟට මෙයානේ සමානයි කියලා ලිව්වේ. දැන් අපි ඊළඟ එක ලියද්දි හරිම සැලකිල්ලෙන් ලියන්න ඕනි. මෙහෙම ලියලා හරියන්නේ නැහැ. මොකද මුලින් ගත්තේ මම මෙයානේ. ඒ කියන්නේ මේ චතුරස්‍රය මේ කොනේ ඉන්න කෙනානේ. ඒතර මේ පැත්තේ ලියලා තියෙන්නේ BEF මෙයාව. එහෙනම් මෙයා ළඟට එන්න ඕන මෙයාව. හරිද? දැන් මම ලියනවා එහෙනම් මෙයා සමානයි මෙයා කියලා. මෙන්න BCF. මොකද නැත්තම් ප්‍රත්‍යක්ෂ ගැලපෙන්නේ නැහැ. මේ දෙක මාරුනොත් අන්න මම දැන් ලියන එක බලන්නකෝ. BCF සමානයි කියන්නේ මෙයා සමානයි මෙයා කියලා ලියන්න ඕන. BED නැත්නම් DEB. නැත්නම් BED. දැන් මේ දෙක මාරුනොත් අර අපි ඊළඟට පේලිය එකතු කරනෝනේ. ඒතර ඒක ගැලපෙන්නේ නැහැ. අන්න ඒ ගැන කල්පනා කරන්න. හරිද? මම ඒ ගැන කල්පනා කළා තමයි මෙහෙම ලියුවේ. BCF සමානයි DEB. හරි. අර මේ හේතුවම තමයි. මොකද හේතුව ෘතුරාශ්‍රයක පාද දෙකේම සිට බාහිර කොනේ අභ්‍යන්තර සමකෝණය සමානයි. දැන් මෙයා එකතු කරන්න මෙයා එකතු කරන්න. DAB ගන්න BCF සමානයි DEF මෙයා එකතු කරා මෙයා එකතු කරා. DAB BCF BEF DEB දැක්කනේ මෙයා එකතු කරා මෙයා එකතු කරා ප්‍රත්‍යක්ෂයි. මේ දෙන්නගෙන් මොකද බලන්න ලැබෙන්නේ? DAB ධන BCF මේක. මේ දෙන්නගෙන් කීයද ලැබෙන්නේ? බලන්න රූපේ. BEF මෙයා. DEB මෙයා. මේ දෙන්නගේ එකතුව 180යි. හේතුව සරල රේඛාවක් මත. දැක්කද? සරල රේඛාවක් මත පීඩිකෝණ ලයික අංශක 180. හරි. දැන් අපිට ආපු ප්‍රතිඵලය බලන්න. DAB කියන්නේ මෙයා. BCF කියන්නේ මෙයා. මුන් දෙන්නගේ එකතුවත් 180යි. දැක්කනේ? මේ දෙන්න 180යි. දැන් මේ දෙන්නත් 180යි. මේ දෙන්නත් 180යි කියන්නේ මෙයා සමාන්තරයි. එම නිසා AD සමාන්තරයි CF. හේතුව මිත්‍ර කෝණ යුගලයක් පරිපූරකයි. පේලි කීයද ගියේ? 1යි 2යි 3යි 4යි 5යි. අවම පේලි 5න් වැඩේ කරගන්න. හරි ඉක්මනට වැඩේ කරගන්න. මම ඊළඟට 11 වෙනි ගාන මේ පැත්තෙන් දාන්නම්.
හරි රූපය ඇඳ ගන්න. එක පේලිය ලියන්න. හොඳයි මම එක පේලිය ලියන එක තමයි මේ පේලි දෙකකින් ලිව්වේ. හරි ඕන කොටස් දෙකක් තියෙනවා. ACDZ වෘත චතුරස්‍රයක් බවයි YCB සමානයි YBC බවයි සාධනය කරන්න. ඔන්න රූපේ මෙන්න දීපු දත්ත දෙකක් මෙච්චරයි දත්ත මෙන්න ඔප්පු කරන්න ඕනේ. මේ දරුවෝ මෙන්න මෙතන x b එකට වඩා හොඳයි. මෙහෙම d කියලා ලියාගත්තා. b එක d කරගන්න. ඒ කියන්නේ අර මෙතනින් ලම්බක වෙන්නේ xd xd ලම්බයි yz. මේක තමයි මෙහෙට දික් කරලා තියෙන්නේ. මේ රේඛාව තමයි මෙහෙට දික් කරලා තියෙන්නේ. xd ලම්බයි yz. හරි වැඩේ කරන්න බලන්න. පළවෙනි කොටස ලේසි. නිකම්ම තියෙන්නේ. YCB ඊළඟට YCB සමානයි YBC. ඒක තමයි පොඩ්ඩක් තියෙන්නේ. මේ කොටස තමයි ටිකක් අමාරු. මේක නම් පට්ටම ලේසි. මේක ඕකේ. ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් තනියම. ගේමක්ම නැතුව. හරි මේ ඉස්සෙල්ලා ගානේ ටික මකනවා. මෙච්චර ලියන්න ඕනේ. ACDZ වෘත්ත චතුරස්‍රයක් බව. මෙයා මෙයා 90යි කියලා දන්නවා. මුලින් එහෙම ලියලා පෙන්නන්නේ. මෙහෙම. මුලින් සලකන්න මේ ACDZ චතුරස්‍රයේ කියලා. ACDZ චතුරස්‍රයේ හරිද? ඔන්න ඔහම ගන්නවා. චතුරස්‍රයක් වෘත චතුරස්‍රයක් බව පෙන්වන්න නම් අදාළ චතුරස්‍රය සලකනවා.
ඒ වගේමයි චතුරස්‍රයක් සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්නේ. මතකද? අමේ චතුරස්‍රය කියලා අරගෙන සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්නේ. ඒ විදිහම තමයි. ACDZ චතුරස්‍රයේ CAZ අංශක 90යි. CAZ අංශක 90යි. හේතුව ඇයි මේ 90ක් වෙන්නේ? YA XZ ලම්බයි. YA ලම්බයි XZ. එහෙම නැත්නම් දත්තය කියලා ලියන්නත් පුළුවන්. දත්තය. එහෙම නැත්නම් දී ඇත. ප්‍රශ්නයක් නැහැ. දත්තේ දීපු එක තමයි මේ ලියුම. CDZ ඒත් අංශක 90යි. හේතුව XD ලම්බයි YZ. XD ලම්බයි YZ. මෙයා එකතු කරන්න මෙයා එකතු කරන්න. CAZ ධන CDZ සමානයි 90 ධන 90. 90 180යි. එම නිසා වෘත්ත චතුරස්‍රයක් කියලා ලියන ඊළඟ පේළිය. එම නිසා ACDZ වෘත්ත චතුරස්‍රයක් වේ. හේතුව සම්මුඛ කෝණ යුගලයක් සම්මුඛ කෝණ පරිපූර්ණක නිසා. සම්මුඛ කෝණ පරිපූර්ණක නිසා. හේතුව ලියලා දාන්න. හරි නේද? සම්මුඛ කෝණ පරිපූර්ණක නිසා. එම නිසා ACDZ වෘත්ත චතුරස්‍රයක් හේතුව සම්මුඛ කෝණ පරිපූර්ණකයි. සම්මුඛ කෝණ පරිපූර්ණකයි. හරි. මෙයා පෙන්න පුළුවන් මම උස්සන්. මේක නම් ඕනේ නැහැ. මේක පුළුවන් නේ දැන් කරන්න. ඒක ලේසි. මේක දෙවෙනි කොටස පෙන්න පුළුවන් මම උස්සන්. එක්කෙනයි මේ බව පෙන්න පුළුවන්. YCB මෙයා YBC මෙයා ඔන්න මුන් දෙන්න සමානයි කියලා පෙන්නන්නම්. එක ළමයා ඉන්නේ. මට නම් ඉතින් මීටර වුණා ක්‍රමයක්. ප්‍රත්‍යක්ෂයක් තියෙන්නේ. එකක් මෙහෙම ලියනවා. එකක් මෙහෙම ලියනවා. ඒ නිසා මෙහෙමයි ලියන්නේ. ලයින් 3යි, පේලි 3යි. පේලි 3යි. මේක සමානයි. මේක සමානයි. ඒ නිසා මේක සමානයි. පේලි 3යි. අතුස්සන්. පේන ළමයි අතුස්සන් ඕවා. ඒක පේන ළමයි අතුස්සන්. පේලි 3යි ප්‍රත්‍යක්ෂ පේන ළමයි. කොහෙද තොපි මෝඩයිනේ ඒකෙන්ද පේන්නේ. ඈ? නැත්නම් ඔය ලේසි දෙයක් පේන්නේ නැත්නම් පේලි 3යි ලියන්න තියෙන්නේ. දෙන්නයි. පේලි 3යි තියෙන්නේ.
දෙන්නයි. අනිත් අයට පේන්නේ නැද්ද මේක? ඈ? අයියෝ. රහත් වෙයි තව ටිකකින්. ඔක දිහා බලන් ඉඳලා. එකම කණ්ඩේ කෝණ මතක් කරගන්න. මොන උදව්වක් කරා? දැන්වත් හිතපිය. දැන්වත් පේනවද බලපියෝක? තුන් දෙනයි දැන්. පොඩි තල්ලුවක් දෙන්න ඕනේ ස්ටාර්ට් වෙන්න සමහර ළමයිට. දැන් හරි 4යි. පොඩි තල්ලුවක් දෙන්න ඕනේ. විභාගෙටත් මේ කාට හරි කියන්නේ ප්‍රමේය පොඩ්ඩක් ලාවට මතක් කරලා යන්න කියලා. ගාන හදන්නදී. හරි. එතකොට හරි. අයියෝ. දැන් නම් ඔන්න 5 දෙනෙක් ඉන්නෝ යන්තම්. තරින්දි තාම නැද්ද? තරින්දි. ලක්ෂ්මී සිතිල් අයියෝ. මෙයා මේ වෙද්දී වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වලා ඉවරයි. මෙයා මම ඒක පාට කරගන්න. පාට කරන්න ඕනෙත් නෑ. ඔයගොල්ලන්ට පේන්න මෙහෙම අඳින්නම්කෝ. අපි මේ වෙද්දී මෙයා වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වලා ඉවරයි. හරිද? YCB මෙයා. YBC මෙයා. අපිට ලියන්න පුළුවන් මෙයා වෘත්ත චතුරස්‍රයක්නේ. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සිදුවන බාහිර කෝණය ආභ්‍යන්තර සම්මුඛ කෝණ සමානයි. මෙයාට සමානයි. දැක්කද? මෙයා වෘත්ත චතුරස්‍රයක් පාදයක් දික් කිරීමෙන් සිදුවන බාහිර කෝණය ආභ්‍යන්තර සම්මුඛ කෝණ සමානයි. ඊළඟට මෙන්න මොකද්ද මං ඇන්දේ බලන්නකෝ. මොකද්ද මං ඇන්දේ? ඈ? මොකද්ද? එකම කණ්ඩේ කොහොමද? නේ? පේන්නේ නැහනේ. පේන්නේ නැහැ. ඉතින් මේ හොඳට මේක පේන්නේ නම් මේ ගණන් හදලා හොඳට ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඒ කියන්නේ 10ව මතක නැහැ. 10 වසර මේ පාඩම කරනකොට එන්න ළමයි හැමෝම. හරිද? දැන් වෘත්තයක ජාය පටන් ගන්නවා. ඒකටත් එන්න. වෘත්තයක ජාය මේන ඉරිදට පටන් ගන්නවා. ඒකටත් එන්න. ඉරිද සමුද දෙකේම එක කරනවා. වෘත්තයක ජායෙන් පස්සේ වෘත්තයක කෝණ කරනවා. ඔය පාඩම් දෙකට අනිවාර්යෙන් එන්න. මේව බැරි නම්. හරිද? වෘත්තයක ජාය සහ වෘත්තයක කෝණ 10 වසර. හරි. එකම කණ්ඩේ කෝණ සමානයි. මුන් දෙන්න සමානයි. මුන් දෙන්න සමානයි. එහෙනම් මුන් දෙන්න සමානයි. පේලි 3යි ප්‍රත්‍යක්ෂයයි. හරි. හරි මම ලියන්න. මම ලියන්නම් මෙහෙම මුලින්ම x නැත්නම් AZD AZD සමානයි මෙයාට සමානයි BCY ට BCY හරිනේ මෙයාට සමානයි වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි ඊළඟට XZY XBY ට සමානයි XBY ට සමානයි XBY
හේතුව එකම කණ්ඩේ කෝණ. එකම කණ්ඩේ කෝණ. මුන් දෙන්න සමානයි. මේ දෙන්නගෙන් මෙන්න එකම දේ. AZD කිව්වත් XZY කිව්වත් දෙකම එකයි. එම නිසා BCY සමානයි XBY ප්‍රත්‍යක්ෂයි. BCY මෙයා XBY මං ඊළඟ පිළින් දානවා. මෙයා වෙනුවට XBY වෙනුවට XBY CBY මොකද XBY කිව්වත් CBY කිව්වත් දෙකම එකයි. ඕන්න අපිට අවශ්‍ය දේ ඔප්පුණා. ආයි මේකට ආයි අලුතෙන් හේතුවක් ඕනේ නැහැ. මේ දෙකම එකයි. හරිනේ? ඔන්න ඔප්පු කරලා ඉවරයි. හරි ඊළඟ ගාන ප්‍රශ්න අංක 12. වෘතය ටිකක් ලොකුවට අඳින්න. ඒ කියන්නේ ඇතුලේ තියෙන කෑලි වෑලි ටිකක් වැඩිපුර. මේ එකම රේඛාවක් QDP ඒ වගේම ADEත් එකම රේඛාවක් ඒක රේඛීයයි. මේක රේඛාවක් තියෙන්නේ. ලියන්න ගානේ පොඩි විස්තරයක් දෙන්න. ගාන ඉස්සරහින් හරි කොහෙන් හරි ලියා ගන්න. ABCD වෘත්ත චතුරස්‍රයේ රූපේ මකන්නේ නැහැ තියෙනවා බෝඩ් එකේ. මුලින්ම ලියා ගන්න ඉස්සරහින් ලියා ගන්න පුළුවන්. ABCD වෘත්ත චතුරස්‍රයේ AD පාදය ඊතෙක් දිගු කර ඇත. ABCD වෘත්ත චතුරස්‍රයේ AD පාදය ඊතෙක් දිගු කර ඇත. AD පාදය ඊතෙක් දිගු කර ඇත.
AD පාදය ඊතෙක් දිගු කර ඇත. CDE කෝණයෙහි සමච්ඡේදකය CDE කෝණයෙහි සමච්ඡේදකය කෝණ ලකුණු උඩින් දැමම හරි. CDE කෝණයෙහි සමච්ඡේදකය වන PD CDE කෝණයෙහි සමච්ඡේදකය වන PD රේඛාව දික් කළ විට කිව්හිදී නැවත හමුවේ. කිව්හිදී නැවත හමුවේ. කිව්හිදී නැවත හමුවේ. QB රේඛාවෙන් QB රේඛාවෙන් ABC කෝණය කෝණ ලකුණ දැම්මම ඇති උඩින් ABC කෝණය සමච්ඡේදනය වන බව සාධනය කරන්න. ABC කෝණය සමච්ඡේදනය වන බව සාධනය කරන්න. හරි. එච්චරයි. වැඩේ පටන් ගන්න. ලියා ගන්න බැරි වුණා නම් කියන්න. QB රේඛාවෙන් ABC කෝණය සමච්ඡේදනය වන බව සාධනය කරන්න. හදන්න බලන්න. ABCD වෘත්තශ්‍රී AD පාරේ ඉදිරි කර ඇති CDE ත්‍රිකෝණ සමච්ඡේදකය. ඉක්මනින් හදන්න. හදලා ඉවරයි නම් රේස් හෑන්ඩ් දාන්න.
හදපළ මෑතුස්සන් හදලා ඉවර ළමයි එක්කෙනයිද හයියෝ 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 ඕකේ හරියටම බැලුවොත් වෘත්ත චතුරස්‍ර දෙකක් තියෙනවා හරියටම බැලුවොත් මේකේ වෘත්ත චතුරස්‍ර දෙකක් තියෙනවා හැබැයි ගානේ සඳහන් කරලා තියෙන එකයි දැන් පොඩ්ඩක් හදන්න බලන්න අයියෝ මන් දන්නේ නැහැ මේ ළමයි හදන්නේ නැහනේ ABCD වෘත්ත චතුරස්‍රයේ ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක් හරි AD පාදය ඊතෙක් දිගු කර ඇත හරි CDE ත්‍රිකෝණයේ සමච්ඡේදකය වන CDE කෝණයෙහි CDE කෝණයෙහි සමච්ඡේදකය වන CDE කෝණය සමච්ඡේදකය වන PD රේඛාව දික් කළ විට කිව්වදී නැවත හමුවයි. ඔය CDE කෝණයේ සමච්ඡේදකය තමයි PD. CDE කෝණයේ සමච්ඡේදකය PD නම් මෙයා සමානයි. අන ලකුණු කරගන්න රූපෙට. අපිට ඒක ගානේ දීලා තියෙන දත්තයක්. මෙයාට සමානයි. මම xx දාගන්නම් පහසුවට. ගානේ කියලා තියෙනවා. නේ? CDE කෝණයෙහි සමච්ඡේදකය වන PD රේඛාව. කියනෝනේ එතන. CDE කෝණයෙහි සමච්ඡේදකය වන PD රේඛාව. CDE කෝණයේ සමච්ඡේදකය වන PD රේඛාව. මේ කිව්වලදී හම්බ වෙනවලු. හරි ඒක ඉතින් ඒක වෙනම කතාවක්. ඔන්න අපිට උතරින් ලකුණු කරගන්න පුළුවන් මේක. මෙයා කෝණ සමච්ඡේදකය නම් මුන් දෙන්න සමානයි. මේ කෝණ දෙක සමාන වෙනවා. හරිද? QB රේඛාවෙන් ABC මේ කෝණය සමච්ඡේදන වෙනවා කියන්නේ. ඒ කියන්නේ මුන් දෙන්න සමානයි කියලා පෙන්වන්න ඕනේ. පෙන්වන්න තියෙන්නේ මෙන්න මුන් දෙන්න සමාන වෙනවා කියන්නේ. QB රේඛාවෙන් ABC සමච්ඡේදන වෙනවා කියන්නේ මේ දෙන්න සමාන වෙනවා කියන්නේ. QB රේඛාවෙන් ABC කෝණය කියන්නේ මෙයා. එයා සමච්ඡේදන වෙනවා නම් මේ දෙන්න සමාන වෙන්න ඕනේ. සමානව ඡේදන වෙනවා. හරි? මේ දෙන්න සමාන බව පෙන්වන්න තමයි තියෙන්නේ. දැන්වත් බලන්න. මේ ඔය තාමම ගාන හැදුවේ නෑ. මොකද මේ කරේ? ගාන කියවලා අවශ්‍ය දේවල් තොරතුරු ටික රූපෙට ලකුණු කරගත්තා. දීපු දේවල් එකක් තිබ්බා, එක දත්තයක් තිබ්බා. ඔප්පු කරගන්න ඕන දේ මේ තියෙන සාකයු. මෙයා සමාන බව. හරිද? මේ දෙන්න සමාන බව තමයි සාකයු. දත්තය මේ දෙන්න සමානයි. ඔන්න ඒ ටික හරි කරගත්තු ළමයි තුස්සම. ඒ කියන්නේ දත්තේ ලකුණු කරලා පෙන්වන්න ඕන තියෙන එක ගැන පොඩ්ඩක් මාත් එකක් දාගෙන එහෙම හරි කරගත්තු ළමයි. දැන් ඉතින් මහ දෙයක්ද? දැන් මහ දෙයක්ද ඔක? ලොව හැන්ඩ් දාන දැන් හැමෝම. හරිද? හරි. දැන් මුන් දෙන්න සමානයි කියලා පෙන්න පුළුවන් මත උස්සන්න. මේ දෙන්න සමානයි. එක ළමයි. අයියෝ මන් දන්නේ. අනිච්චාව සංඛාරා විභාගෙට ගිහිල්ලා වැඳ ඉඳපි.
අනේ අයිඩියා එකක් වරෙන් මේකට අදහසක් පහළ වේවා අදහසක් පහළ වේවා. මේක හදන්න අදහසක් පහළ වේවා. හොඳට දකින්න. හොඳට දකින්න. හරිද? ඕගොල්ලන්ට මේ වෙලා තියෙන්නේ ඔයාලගේ නිවැරදි දැක්ම හරියට දකින්න බෑ ඔයාලට කිසි දෙයක්. ඔයාලා මහා අන්ධ ළමයි. ඇත්ත. හරි. දෙයක් දකින්න තාම පේනව මදි. තුන් දෙනාට පේන්නේ. යකෝ මේකේ වෘත චතුරස්‍ර දෙකක් තියෙනවා හොඳට බලපිය. ඒත් පෙන්නේ නැද්ද? මේකේ වෘත චතුරස්‍ර දෙකක් තියෙනවා. එකක් ABCD එක ගානේ කිව්වා. ඔව්. අනිත් එක BCDQ. BCDQ. හරිද? මෙන්න එක වෘත චතුරස්‍රයක්. මෙන්න අනිත් වෘත චතුරස්‍රය. හරි. හදන්න ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙකක් මම දැක්කා. ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙකම මම දැක්කා. මෙහෙම ගිහිල්ලා මෙයා සමානයි. මෙයන්නත් පුළුවන්. අවුලන්නේ. හදන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් අඩු කරලා හදන්න පුළුවන්. දෙක x කින් x එකක් අඩු කරලා හදන්න පුළුවන් එක ක්‍රමයක්. අනිත් එක එකම ඛණ්ඩයේ කෝණ සමානයි. එතනින් හදන්න. හරිද? මෙන්න ක්‍රම දෙක. මේ මෙයාට සමාන කෝණයක් ගන්න. මෙයා දික් කරලානේ මේක හැදුනේ. එහෙනම් කෝ වෘත්ත චතුරස්‍රය මෙයාට අදාළ. මේ පාද දික් කරලා හදිච්ච වෘත්ත චතුරස්‍රය කෝ නැති. මේ තියෙන වෘත්ත චතුරස්‍රය. කලින් වෙන පාට පෑනක් නේ. හරිනේ. මෙයා x නේ. මෙයාත් x. වෘත්ත චතුරස්‍රයක පාද දික්කේම සැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණය. මෙයා. මේ වෘත්ත චතුරස්‍රයේ අභ්‍යන්තර සම්මුඛය මෙයා. හරිද? එතකොට මේ වෘත්ත චතුරස්‍රය ගත්තොත් ABCD ගත්තොත් පාදය දික් කිරීමෙන් සෑදිච්ච බාහිර කෝණය මේ සම්පූර්ණ එක ලොකුම එක. හරි? මෙයා අභ්‍යන්තර සම්මුඛ කෝණය වෙන්නේ මෙන්න මෙයාට. මෙයාට සමාන වෙනවා. මෙයා සමාන වෙන්නේ මෙයාට. ABCD වෘත්ත චතුරස්‍රය. වෘත්ත චතුරස්‍ර දෙකයි. මෙයාට සමානයි. මෙයා 2x නම් මේකත් 2x. මේකත් 2x. 2x කෙන් x එකක් අඩු නම් මෙයා x. කොබලන ඔය ක්‍රමයේ දැකපු ළමයි අතුස්. ඔය ක්‍රමයෙන් හදපු ළමයි. ඔය ක්‍රමයට. තව ක්‍රමයක් තියෙනවා. මොකද අනිත් ක්‍රමය? මෙන්න අනිත් ක්‍රමය. මෙයා x නේ. මේ දෙක මේ එකිනෙක කැපෙනවා. එකිනෙක ඡේදන රේඛා. එහෙනම් මෙයා x නම් මෙයාත් x ප්‍රතිමුඛ කෝණවලින්. මෙයා x නම් මෙයාත් x ප්‍රතිමුඛ කෝණවලින්. මෙන්න ඊළඟට මේ
මෙයා x නම් මෙයාත් x එකම ඛණ්ඩයේ කෝණ වලින්. මෙයා x නම් මෙයාත් x එකම ඛණ්ඩයේ කෝණ වලින්. දෙක ක්‍රම දෙකයි. අඩු කරලා හදන්න පුළුවන්. ඒ කියන්නේ වෘත්ත චතුරස්‍ර දෙකෙන්ම හදන්න පුළුවන්. දෙක x ගෙන් x එකක් අඩු කරලා මෙයා x ගන්න පුළුවන්. එහෙම නැත්නම් එකම ඛණ්ඩයේ කෝණ. දැන් ප්‍රතිමුඛ කෝණ ගිහිල්ලා එකම ඛණ්ඩයේ කෝණ වලින් ගන්නත් පුළුවන්. ක්‍රම දෙකක් තිබුණා. මම දන්නේ ඔයගොල්ලෝ කවද මේව දකීද කියලා. හරි දැන් ලියමු ඉතින්. දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ. මම ලියනම් දැන් මේකේ වෘත්ත චතුරස්‍ර දෙකක් තියෙනවනේ. මොන වෘත්ත චතුරස්‍රයෙන්ද කියලා ලියන්න. එහෙම ලියන්න ඕන අනිවාර්යෙන්. වෘත්ත චතුරස්‍ර දෙකක් තියෙනවා නම් මොකෙන්ද අපි මේක ලියන්නේ? එහෙම ඒක ලියන්න අමතක වුණා නම් වරහන් ඇතුලේ හරිය නියුට කමක් නැහැ. එතකොට මෙන්න මේ වෘත්ත චතුරස්‍රයේ පාද අධික කිරීමෙන් සැදෙන බාහිර කෝණ බැලන්ස් සම්මුඛ කෝණ සමානයි. වරහන් ඇතුලේ ලිව්වොත් හරි. x වලින් යන්න ඕනේ නැහැනේ. x වලින් යන්න නැතුව යන්න පුළුවන් නේ. මෙයා මෙයාට සමානයි. මෙයා මෙයා සමානයි. මොකද කරන්නේ? x වලින් යන්න නැතුව හදනවා නම් මේක සමානයි තෙන්ට කියලා ලියනවා එක. මේක සමානයි මේක කියලා සම්පූර්ණයෙන් ලියනවා. ඊට පස්සේ මෙයාගෙන් මෙයා අඩු කරලා මෙයා අඩු කරලා අර දෙන්න සමානයි කියලා ගන්න. ඒත් අවුලක් නැහැ. අවුලක් නැහැ. ඒ කියන්නේ වෘත්ත චතුරස්‍ර දෙකෙන්ම යනවා නම් මේ විදිය මේක ක්‍රම දෙකයි නේද? හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි වෘත්ත චතුරස්‍ර දෙකම අරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිමුඛ කෝණ එකම ඛණ්ඩේ කෝණ එතනින් යන්නත් පුළුවන්. කොහොමද යන්න කැමති? වෘත්ත චතුරස්‍ර දෙකෙන් යන්නද ප්‍රතිමුඛ කෝණ සහ එකම ඛණ්ඩේ කෝණ වලින් යන්නද? පාත් දෙකක් තියෙනවනේ. මොන පාත් එකෙන්ද යන්න ඕනේ? හදන්න ඕනේ. මොන පාත් එකෙන් හරි කමන්නේ නැහැ. එහෙමද? හරි මුලින්ම කොහොම වුණත් අපි මේ ආලියනමනේ. මේ වෘත්ත චතුරස්‍රයෙන් CBQD එකෙන් ගමු. CBQD වෘත්ත චතුරස්‍රය. ඕන එක වරහන් ඇතුළට දාන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙයාව මෙයාට සමානයි. මෙයා මෙයා සමානයි. CDP කෝණය මෙයා මෙයාට සමානයි. CBQට සමානයි. CBQට සමානයි. හරිනේ? CDP මෙයා අභ්‍යන්තර සමකෝණ මෙයා. CBQට සමානයි. වෘත්ත චතුරස්‍රය කියද්දි මොන වෘත්ත චතුරස්‍රයක්ද? CBQD වෘත්ත චතුරස්‍රය. විශේෂ කරලා ලියන්නේ ඒක. CBQD වෘත්ත චතුරස්‍රයේ පාද අධික කිරීමේ සාධන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ සමානයි. CBQD වෘත්ත චතුරස්‍රය. ඊළඟට CDP නේ මම ලිව්වේ. දැන් ලියනවා CDE. CDE සමානයි. මෙයාව සමානයි ABCට. A මොන වෘත්ත චතුරස්‍රයේ? ABCD වෘත්ත චතුරස්‍රය. ABCD වෘත්ත චතුරස්‍රය. පාද අධික කිරීම සැදෙන බාහිර කෝණ. හරි. දැන් මෙහෙමයි කරන්න ඕනේ. 1 2 කියලා ගත්තත් කමක් නැහැ. එහෙම නැත්නම් කොහොම හරි මෙයාගෙන් මෙයාව මම දැන් අඩු කරනවා. හරිද? මෙයාගෙන් මෙයාව අඩු කරනවා. මම එහෙම ගන්නම් 1 2. මොකද අපිට පස්සේ මේක ආයි ඕන වෙනවා. දෙකෙන් එක අඩු කරන්න.
දෙකෙන් එක අඩු කරනවා. CDE ගෙන් අඩු වෙනවා CDP එක. CDE ගෙන් CDP, ABC ගෙන් CBQ ප්‍රත්‍යක්ෂයි. CDE ගෙන් CDP, ABC ගෙන් CBQ. CDE ගෙන් CDP කියන්නේ මෙයාව අඩු වුණාම එන්නේ PDE නැත්නම් EDP. හරිද? ABC ගෙන් CBQ මෙයාව අඩු වුණාම එන්නේ ABQ. ABC ගෙන් CBD අඩු වුණාම එන්නේ ABQ. දැන් ආයේ මොකද්ද? මෙයා සමානයි. හරිද? දැන් අපි මෙන්න මෙතනත් එකක් ලියවනේ මෙහෙම එකක්. CDP මම ආයේ ඒක ලියාගත්තා නම් හොඳයි කියලාත් හිතෙනවා. දැන් ඔන්න පළවෙනි කියන්නේ මුල සාධනයක් කරා දැන්. අපි මේ වෙද්දී EDP මෙයා ABQ මෙයාට සමානයි කියලා ඔප්පු කරගත්තා. හරිද? මෙයා සමානයි කියලා ඔප්පු කරගත්තා. ඒ වගේම මෙයා සමානයි කියලා ඔප්පු කරලා ඉවරයි. දැන් ලියන්න ඕනි ඒත් ප්‍රත්‍යක්ෂයක්ම තමයි. මම ඒක වෙනම ගන්නම්. ආයෙ උතනම ගන්න නැතුව දැන් මේ ටික පැහැදිලිනේ හොඳට. තප්පරයක් දෙන්න දරුවමට. හරි මම දැන් මෙයාවයි ලියා ගන්නවා. මොකද CDP කියන කෙනා මෙයානේ. එතකොට මෙයාවයි EDP මෙයාවයි එක ළඟට අරගෙන ලියා ගන්න. මුන්දේ සමානයි. ඒ නිසා මම ආයි මෙහෙම නොලිව්වත් එක විතර ගැටුවක් නැහැ. හරි. වැඩි ලස්සන එහෙම ගත්තම. ඔන්න මම ඊළඟට ලියනවා CDP සමානයි CBQ. මෙයාව තමයි ලිව්වේ. දැන් මෙතන රූලක් දෙයක් අරින්න හොඳේ. රූලක් දෙයක් කරලා CDP සමානයි CBQ. සාධිතයි. ඊළඟට EDP මෙයා. EDP සමානයි ABQ. සාධිතයි. මෙයා ලිව්වේ. දැන් CDP සමානයි EDP. අන්න හේතුව මොකද්ද? මුන් දෙන්නයි සමාන වෙන්නේ. CDP EDP මුන් දෙන්න සමානයි. හේතුව දීලා තිබ්බ අපිට. දියත. අපිට ගානේ දුන්න මේ දෙන්න සමානයි කියලා. CDP EDP මුන් දෙන්න සමානයි. මුන් දෙන්න සමාන නම් මුන් දෙන්න සමානයි. දියත එම නිසා CBQ සමානයි ABQ. ප්‍රත්‍යක්ෂයි. මේ පැහැදිලිව මම මේ ගත්තේ හොඳේ. අපිට ඕන නම් මෙයා දැන් මෙයා ලියලානේ තියෙන්නේ. මෙයාත් මෙතන ලිව්වනේ. අපිට ඕන නම් මෙයා ලියලා එම නිසා ඒ කියන්නේ මේ පේලි දෙක නොලියා මේ දෙක නොලියා මෙයා ලියලා මෙයා ලියන්න තිබුණා පුළුවන්. නැහැ. අපි මේ පේලි දෙක ලියන්න තියෙන මෙතන. මෙන්න මේ පේලිය මෙතන ලියලා තියෙනවා. මෙන්න මේ පේලිය මෙතන ලියලා තියෙනවා. එහෙනම්
මෙයාව ලියලා මෙතෙන්ට එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ මෙතනින්. හරිද? මේ දෙක මම ලිව්වේ ඇයි? ඕගොල්ලන්ට හොඳට පැහැදිලි වෙන්න. ඔයාලට හොඳට තේරෙන්නයි මම මේ දෙක ලිව්වේ. ඒතර කෙනෙක්ට මෙතනින් අරගෙන ඊට පස්සේ මෙයාව ලියලා මෙයාව ලියන්න තිබ්බා. හරිද? ඕන්න අවශ්‍ය දේ වෙලා ඉවරයි දැන්. මුන් දෙන්න සමානයි. මුන් දෙන්න සමානයි. මේ දෙන්න සමානයි. CBQ ABQ සමානයි. CBQ ABQ නේද? ආයේ දෙන්න සමානයි කියන එම නිසා ABC ගේ සමච්ඡේදකය කවුද? QB. වාක්‍යකින් ලියන්න. එම නිසා ABC කෝණයේ සමච්ඡේදකය QB වේ කියලා. එම නිසා ABC කෝණයේ සමච්ඡේදකය QB වේ. මොන සමච්ඡේදකයක් වන බව සාධනය කළ ඉවරයි. මේ කෝණ දෙක සමානයි. එම නිසා ABC කෝණයේ සමච්ඡේදකය QB වේ. හරි ගාන ඉවරයි. මම හිතුවා ඕගොල්ලන්ට මේක පේන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඊළඟ ගාන ප්‍රශ්න අංක 13. රූපය ඇඳලා ඉවර වෙලා KLMN හා ABN වෘත්ත චතුරස්‍ර දෙකකි. KLMN හා ABN වෘත්ත චතුරස්‍ර දෙකකි. AB යනු ABNL හරහා යන වෘත්තයේ ABNL හරහා යන වෘත්තයේ විස්කම්භයක් බව. හරි එච්චරයි. විස්කම්භයක් බව. KLMN හා ABNL වෘත්ත චතුරස්‍ර දෙකකි. AB යනු ABNL හරහා යන වෘත්තයේ විස්කම්භයක් බව. හරි හදන්න. KLMN කියන්නේ KLMN හා ABNL වෘත්ත චතුරස්‍ර. AB කියන්නේ AB ආ කරගන්න එහෙනම්
කඩේරි හරි ඝනේරි හරි ඕන එකක්. ABNL හරහා යන වෘතයේ විස්කම්බයක් බව. ඕනනම් මෙහෙම වෘතයකුත් ඇඳගත්තට කමක් නැහැ. හරි කල්පනා කරලා හදන්න. කොහොම හරි කල්පනා කරලා හදන්න. මේ මම ඔය ගාන ගෙදරට දෙන්න. හරිද? මේ වෙද්දි වෘත චතුරස්‍ර ගණන් ඔක්කොම වගේ ඉවරයි. ඒ කියන්නේ මම ගණන් හදන්න හිතන් ආපු ගණන් ටික ඉවරයි. තව ගණන් ටිකක් මම ගේන්නම් ඊළඟ දවසේ එනකොට. මොකද ආම ළමයි මදි. හරි? ඒ නිසා මම තව ගණන් ටිකක් ඊළඟ ඉරිදට හදන්නම්. ඊළඟ ඉරිදා ඒ වෘත චතුරස්‍ර අලුත් ගණන් ටිකක් හදලා ස්පර්ශක ටයිම් තිබ්බොත් පටන් ගන්නවා. හරි? මේ ගාන හදලා මට එවන්න ඕනේ. පුළුවන් තරම් උත්සාහයක් ගන්න. කොහොම හරි හදන්න. KLMN කියන්නේ ABNL කියන්නේ වෘත චතුරස්‍ර දෙකක්. AB කියන්නේ විස්කම්බයක් බව පෙන්වන්නයි තියෙන්නේ. මෙන්න මේ වෘතේ විස්කම්බයක් බව. හරිද? මේ ගාන දැන් කොහොම ඔතනම තියාගෙන හදන්න යන්න එපා. වෙනම කටුකොලයකට අරගෙන මෙහෙම වෘත ඇඳලා පොඩ්ඩක් උත්සාහයක් දරන්න මේක හදන්න. හරිද? ඔයාලා දැන් කරන්න ඕනේ මේක ඇඳගන්න වෙනම කොලයක. ලොකුවට ඇඳගන්න. ඇඳගෙන මෙහෙම වෘත ඇඳලා හරි. කොහොම වෘතයක් ඇඳගෙන මොකද මේකත් වෘත චතුරස්‍රයක් නේ. කොහොම යා කරලා හරි. මොනවා හරි කමන්නේ. එක එක විදියට අත්හදා බැලීමක් කරලා වැඩේ කොහොම හරි කරන්න. හරි. එහෙනම් මම අදට නවත්තනවා. අද රැට 10 වසරේ රිවිෂන් පේපර් ක්ලාස් එක තියෙනවා. ඊට පස්සේ හෙට ඕගොල්ලෝ නෑ. ඉරිදා මේ පාඩම ඉවර කරනවා. ස්පර්ශක පටන් ගන්නවා. ඊට ටයිම් එක තිබුණා. හරි. එහෙනම් පුතේ හැමෝටම අයබෝවන් සරණයි.